මෝහක්ඛයෝ නිබ්බානං සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සද්ධර්ම ශ්‍රවණාබිලාෂී ගුණබර වාසනාවන්ත පින්වතුනි, ලෞතර බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙලා තියෙන කාලයක ඒ ධර්මයේ ශ්‍රවණය කරන්නට අවකාශය හදාගෙන ඒ ධර්මයේ ශ්‍රවණය කරමින් තමන්ගේ ජීවිතය සුවපත් කරගන්නට මෙලොව පරලොව ආයති භවයක මේ සංසාර දුක්ඛ ස්කන්ධය නිමා කරගෙන ලැබිය හැකි යම් නිශ්චිත වූ නිෂ්ඨාවක් තියෙනවා නම්, ලැබිය හැකි යම් නිශ්චිත වූ ප්‍රතිෂ්ඨාවක් තියෙනවා නම්, පීඨිය හැකි යම් ස්ථීර විමුක්තියක් තියෙනවා නම්, ඒ විමුක්තියක් සාක්ෂාත් කරගැනීමේ අරමුණෙන් තමයි කෙනෙක් බෞද්ධ පදනම නැත්නම් බුදුරජාණන් වහන්සේගේ දර්ශනය කියන එක තේරුම් ගැනීමට එන්නේ. එවැනි බුදුරජාණන් වහන්සේ විසින් දේශිත මේ සද්ධර්මය කියන එක ශ්‍රවණය කරන්නට අවකාශ හදාගද්දී අද දවසේ ඔබට මේ ධම් ශ්‍රවණය වෙන්නට අවස්ථාව සලසා දෙමින් ධර්ම දේශනාවේ විකාශන දායකත්වයේ ගෙන කටයුතු කරන බව සිහිපත් කරලා තිබ්බා. ලක්ෂදී බිනෝජාවන පින්වන්ත දියණිය අවුරුදු 21ක දියණියක් මියගිය ඥාති හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කිරීමේ අරමුණෙන් මේ පින්කමේ දෙමව්පියන්ටත් ඥාති හිත මිත්‍රාදීන්ටත් හැම දෙනෙක්ගේම උපකාර අනුග්‍රහය ඇතිව මේ පින්කම සිද්ධ කරන බව සිහිපත් කරලා තියෙනවා. මීට මාසකට වැඩි කාලයකට පෙර මිය පරලොව යන්නට යෙදුණු අංක 30න් බී සුදුවැල්ල කළුවක්ගල ලිපිණෙහි පදිංචිව සිටි එල්.ඩී.කේ බස්නායක මහත්මියට පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙන බව සිහිපත් කරලා තියෙනවා. ධර්ම දේශනාවෙන් අනතුරුව නම්ගම් සිහිපත් කරමින් පුණ්‍යානුමෝදනා කිරීමට කාලය ගනිමින් කාලයේ ධර්ම දේශනාව සඳහා යොමු කර ගන්නවා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ ලෝකේ පහළවීමත් එක්ක මිනිසුන්ට තමන්ගේ මේ හිත පිළිබඳව, හිතේ තත්වය පිළිබඳව කතා කරන්න අවකාශ ලැබෙනවා. සාමාන්‍යයෙන් හිත කියන එක කෙනෙක්ට හුවෙන්නේ නැති තරම් භෞතික විද්‍යාව ගත්තාම ඒ භෞතික විද්‍යාවේදී සිත කියන එක කෙනෙක්ට අහුවෙන්නේ නැහැ කියලා කිව්වොත් හරි. අහුවෙන්නෙම නැහැ. හැම තිස්සෙම විද්‍යාව කතා කරන්නේ භෞතිකයක ඉඳන්, මොලේ ඉඳන් තමයි පටන් ගන්න. නමුත් ඒකට අභියෝගයක් වෙච්ච බුදුරජාණන් වහන්සේ විසින් දේශිත එක්තරා කාරණාවක් ඔවුන්වත් අතරමං කරමින් ලෝකේ සැරිසරන බව සත්‍යයක්. ඔවුන්වත් අතරමං කරමින් ලෝකේ සැරිසරන බව සත්‍යයක්. ඒ තමයි හිත. හිත කියන එක දෙයක් නෙමෙයි. හිත කියන එක ක්‍රියාවක්. ඒ ක්‍රියාව කරන්නේ අරමුණු හඳුනා ගැනීම. ආරම්මන විඥානන ලක්ෂණය. විඥානන ලක්ෂණම් කියවනේ. ආරම්මනේ දැනගන්නවා. දැනගන්න එකෙන් තමයි හිතක් තියෙනවා කියලා අපිට දැනගන්න පුළුවන්. කවදාවත් හිතට හිත පේන්නේ නැහැ. මොකද දෙයක් පේන්නෙම හිතකින් නිසා. ඒ හිතට ආපහු තමන්ගේම හිත බලන්න පුළුවන් කමක් නැහැ. බාහිර අරමුණක් ගන්න පුළුවන්. ඇති වෙලා නිරුද්ධ වෙලා ගිය හිතක් ගැන ඇති වෙලා නිරුද්ධ වෙලා ගියා කියලා හිතන්න පුළුවන්. හැබැයි හිතට හිත බලන්න පුළුවන් කමක් නැහැ. ඒ තමයි හිතේ ස්වභාවය. දෙයක් නෙමෙයි. ක්‍රියාවක්.
මෙන්න මේ ක්‍රියාව බුදුරජාණන් වහන්සේ විසින් මනුෂ්‍යයාට සිතෙන සිතවිලි සිත මේ බලන්න අපිට හිතෙනවනේ නේද? දැන් මේක බොරු කියන්න බෑ. ඔයගලන්ට හිතෙන්නේ නැද්ද ඒක ඒක? ඒ හිතෙන්නේ කොහිටද? හිතෙන්නේ පපුවටනේ. තමන්ගේ පපුවේ තුල තියෙන මොකක් උපකාර ඒ මොකද්ද? හිත. අපි මොලෙන් කරන්නේ කල්පනා කරන එක. සාමාන්‍ය භෞතිකය ගත ඉන්නව මම පොඩ්ඩක් කල්පනා කරලා බලන්න කියලා. ඒත් ඒ මොලේ උපකාරය ගිහිල්ලා හිතෙන් තමයි පණිවිඩේ. මොකද අතීත ආරම්භන මොලේ කොහෙවත් රැඳිලා නැහැ. කොයිද රැඳිලා තියෙන්නේ? පරම්පරා ගණනාවක් විදියට පහළ වෙච්ච සිතේ තමයි මේක රැඳීම සිද්ධ වෙලා තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේගේ විශේෂත්වය තමයි මෙන්න මේ හිත පෙන්නලා මේ චිත්ත ක්‍රියාකාරීත්වය පෙන්නලා ඒ චිත්තේ ක්‍රියාකාරීත්වය කොටස් දෙකකට කැඩුවා. කුසල කර්ම අකුසල කර්ම. ඒ හිතට එක්තරා චෛතසික වර්ගයක් සංප්‍රයෝග වුණොත් ඒ කියන්නේ දැන් මෝහ අහිරික අනුත්තප්ප උද්දච්ච ඔවා තියෙනවා මේ අකුසල සාධාරණ චෛතසික කියනවා. සිත පිරිසුදුයි අප්පා හිත හරි ලස්සනයි පිංගුතුනි. කියන්නේ ඕකට කියනවා මේ හිත කියන්නේ බොහොම හොඳ එකක්. හිතට ජරා වෙන්න බෑ. එතකොට මුල්ම සිත් අපි ගාව පහළ වෙන. ඒ හිතත් සාමාන්‍ය වශයෙන් අපි ගාව පහළ වෙන භවංග වශයෙන් පහළ වෙන හිතත් හරියම මේ පාරිශුද්ධ සිතක්. ඒක කෙලස් ධර්ම නැහැ. මොකුත් නැහැ හොඳ නරක. හැබැයි ආගන්තුකේ උපක්කිලිට්ටේ උපක්කිලිට්ටන් කිව්වා. ආගන්තුකෝ එන යම් අරමුණු ඔස්සේ චක්කු ප්‍රසාදය හරහා සෝත ප්‍රසාදය හරහා ගාන ප්‍රසාදය හරහා ජීව ප්‍රසාදය හරහා කාය ප්‍රසාදය හරහා ඇහැට පේන රූප ඔස්සේ කනට ඇහෙන ශබ්ද ඔස්සේ නහයට දැනෙන ගන්ධ ඔස්සේ දිවට දැනෙන රස ඔස්සේ කයට දැනෙන ස්පර්ශ ඔස්සේ සිත ඒ හැඩ අනුරූපීව ඒ දේවල් වලට ප්‍රතික්‍රියා දක්වනවා චෛතසිකවල උපකාරයෙන්. මොකේ උපකාරයෙන්? චෛතසිකවල උපකාරයෙන්. ඒ චෛතසික අපිට ඕන විදියට හට ගන්නව ගන්න බෑ. මට බෑ කවදාවත් ඉන්නකො මේ හොඳ ගහක් තියෙනවා මම මේ ගහට කැමැත්තක් උදේ කැමැති චෛතසික පහළ වෙයන්. එන්න බෑ. අපි పూర్වේ අරගෙන තියෙන සංඥා වලට අනුරූපීව දැන් ඔයගොල්ලෝ හිතන්නකෝ ගැරන්ඩියක් කනවා කිව්වම ඔයගොල්ලන්ට පුළුවන් ද ගැරන්ඩියක් කන්න. අර අපිට ඒකත් එක්ක එන චෛතසික ටිකක් නෙගටිව් නේ. හැබැයි චීනික් ගාවට ගිහලා ගැරන්ඩියක් කමුද කියලා ඇහුවොත් එයාගේ චෛතසික වෙනම සංප්‍රයෝගයකින් ක්‍රියාත්මක වෙනවා. චිත්තෝත්පාදය කියලා කියනවා. ඒ චෛතසිකයි සිතයි එකතු වෙච්ච තැන ඇති වෙන චිත්තෝත්පාදේ කුසල කර්ම අකුසල කර්ම කියලා දෙකකට බෙදුවා. ඒව තමයි අභිධර්මයේ දක්වලා තියෙන අකුසල සිත් 12යි, ලෝභ මූලික 8යි, ද්වේෂ මූලික 2යි, මෝහ මූලික 2යි. කුසල සිත් 8යි. ඒවට විපාක වශයෙන් වෙනම ආයි කොටාසියක් පෙන්වනවා. බලන්න කුසල සිත් අකුසල සිත්. ඒතකොට කාමාවචර වශයෙන් වැඩි වශයෙන් පහළ වෙද්දී කාමාවචර කුසල සිත් කිව්වා. රූපාවචර ගණයෙන් පහළ වෙනකොට රූපාවචර කුසල කිව්වා. අරූපාවචර ගණයෙන් පහළ වෙනකොට අරූපාවචර කුසල කිව්වා. ඒ එච්චර අභිධර්මයේ තියෙන. ඕවගේම ක්‍රියාසිත තියෙනවා විපාක සිත් තියෙනවා. මහලකු දෙයක් නෑ. ඒතර අපි ඉගෙන ගත්තොත් ලෝභ මූලික සිත්වල පහළ වෙන චෛතසික මොනවද? ලේසි පිංගුතුනි වැඩි අමාරු නෑ චෛතසික සංප්‍රයෝගය. මම එක දවසක ධර්ම දේශනාවකදී කියලා දෙන්නම්. දිට්ඨිගත සංප්‍රයුක්ත හිතේදී දිට්ඨි කියන චෛතසිකයේ දෙනවා. දිට්ඨිගත නැති හිතේදී දිට්ඨිගත විප්‍රයුක්ත හිතේදී දිට්ඨිය යෙදෙන්නේ නෑ. ඒ වෙනුවට මානිය දෙන්න පුළුවන්. යෙදෙන්න පුළුවන්. ඒවපනකයි. සමහරක් ඇතැම් තැන්වල යෙදෙන්න පුළුවන්. ඒවපනක කියලා කියනවා. මේ ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ බෙදලා තියෙන දේවල් අපි බලුවාම කුසල අකුසල කර්ම අපි දැනුවත් හෝ නොදැනුවත්ව කරද්දී ඒ දැනුවත් හෝ නොදැනුවත් කියන කතාව වැඩක් නැතුව අපිට අනාගත වශයෙන් විඳින්න අනුපාද වූ නැත්නම් අනුප්පන්න අවස්ථාවේ පවතින නමුත් ඉපදීමට නියමිත දුක්ඛ ස්කන්ධයක් හැදෙනවා. අනුප්පන්නයි නමුත් ලැබෙනවා. හරියට ඔයගොල්ලෝ මෙහි පිනක් කරද්දී දිව්‍ය ලෝක දිව්‍ය විමානයක් මැවෙන්නේ ඒක තාම ඔයගලන්ට ඉපදිලා නැහැ. නමුත් ලැබීමට නියමිතයි. අනුප්පන්නයි. කර්මයේ බලයෙන් කර්මයේ ප්‍රත්‍ය වෙලා කර්මයේ උපකාර වෙලා
ඒ කර්මයේ උපකාරීව පහළ වෙන ඍතුජ රූප වශයෙන් විමාන පහළ වීම සිද්ධ වෙනවා. ඍතුජ රූප වශයෙන්. වැඩක් නැහැ නිකම් මම මේ කියන්නේ. කෙසේ නමුත් අපි එහෙනම් දැනගන්න ඕනේ අපි කරන සෑම කුසල කර්මයකටම අනාගත වශයෙන් විඳින්න වෙන විපාකයක් තියෙන බව. ඒක තමයි වැදගත්. ඒක තමයි ඔබේ උප්පත්ති තීරණය කරන්නේ. ඒක තමයි ඔබේ උප්පත්ති තියෙන්නේ. නැතුව මේ ඔයගොල්ලෝ හිතන්න එපා අර පාවි ඉඳලා අම්මයි කුසර බහැ ගන්න පුළුවන් කියලා. ඒව කතන්දර. ඒ ගන්ධබ්බ ආදී අවස්ථා බොරු. එහෙම ඒවා පහළුනේ තේරවාදයෙන් කැඩලා ගියා ඒ කාලේ වජ්ජිපුත්තක භික්ෂුන් වහන්සේලා මහා සංගීතය කියලා සංගීතයක් කරන් තේරවාදයෙන් කැඩලා ගිහිල්ලා. ඕකෙන් පස්සේ කාලයක පහළ වුණා පුබ්බසෛල සහ සම්මිතිය කියලා නිකායවන් දෙකක් මේ බුදුදහමෙන්ම. මේක කියන්නේ නිකාය අන්තරික බුදුදහම කියලා. ඒ පුබ්බසෛලිය සහ සම්මිතිය තෙරුන් වහන්සේලාගෙන් තමයි මේ ගන්ධබ්බ කියන අවස්ථාව පහළ වුණේ. ඒවා එළියට ආවේ කතාවත් උපකරණේ මේක විසඳනවා මොග්ගලීපුත්ත තිස්ස තෙරුන් වහන්සේ. ඒගොල්ලෝ කියන කතාව එහෙම ගන්ධබ්බ කියලා අවස්ථාවක් නැහැ. දාඨා නාටියේ තියෙන ගන්ධබ්බෝවා ගන්ධබ්බීවා ගන්ධබ්බ පෝතකෝවා ගන්ධබ්බ පෝතිකාවා. ඒ කියලා තියෙන චාතුම් මහරජික දිව්‍ය කොට්ටාසයක් ගැන. නැත්නම් ගන්ධබ්බ පෝතිකාවා කොහොම මේ ගන්ධබ්බයන්ට උඩ කසාද බැඳලා දරුවොත් හදාගන්න පුළුවන් නේ. ඒ නැත්නම් ගන්ධබ්බ ගන්ධබ්බි ගන්ධබ්බ පෝතක පෝතිකාව කොයිද? ගන්ධබ්බ දරුවෝ උඩ බැඳ ගන්නත් පුළුවන් ඒ කියන්නේ. එහෙම නෑ. ඊළඟට කියලා තියෙනවා මේගොල්ලෝ දවස් 7කට වැඩි ඉන්න පුළුවන් 7ක් ඉන්න පුළුවන්. ඒගොල්ලෝ හම්බුනම සෝදාග්‍රහණය කරනවා. ඒගොල්ලෝ කතා කරනවා. හැබැයි ඒගොල්ලෝම කියනවා ඒගොල්ලන්ට රූපකයක් නැහැ කියලා. රූපකයක් නැතුව සෝදාග්‍රහණය කරන්නේ කොහින්ද? රූපකයක් නැතුව කතා කරන්නේ කොහින්ද? ඒගොල්ලෝම කියනවා දිව්‍ය චක්කුවෙන් බැලුවාම ඒවා පේනවා කියලා. දිව්‍ය චක්කුවෙන් කොහොමද නාමකයක් අරමුණු වෙන්නේ? දිව්‍ය චක්කුවට අරමුණු රූපකයක් නේ. මේ බොරු. මිනිස්සු තමන්ගේ වාසියට හදාගත්තු දේවල්. එනිසා එහෙම ගන්ධබ්බ අවස්ථාවක් නැහැ. අරම එකක් තියෙනවා. චාතුම් මහරජික දිව්‍ය අවස්ථාවක්. තුර් කෙනෙක්ට අහන්න පුළුවන් කතාවත් උපකරණේ මහපුර ස්වාමීන් එහෙනම් අන්තරා පරිනිබ්බායි කියලා මොකද්ද හැඳින්වුවේ? අන්තරා පරිනිබ්බායි. අන්තරා පරිනිබ්බායි කියලා කියන්නේ ඕකත් එක්ක බැඳිච්ච තව හතරක් තියෙන උපහච්ච පරිනිබ්බායි, සසංකාර පරිනිබ්බායි, අසංකාර පරිනිබ්බායි. අන්තරා පරිනිබ්බායි කියලා කියන්නේ අවිහ කියන බ්‍රහ්ම ලෝකේ අනාගාමී වෙලා ඉපදිලා මහා කල්ප 1000ක ආයුෂ තියෙනවා. පළවෙනි 500ට මෙහින් රහත් වුණොත් අන්තරා පරිනිබ්බායි කියන. පළවෙනි 500 පැනලා ආයුෂ රහත් වුණොත් ඒකට කියන උපහච්ච පරිනිබ්බායි කියන. සොකී උත්සාහයෙන් රහත් වුණොත් සසංකාර පරිනිබ්බායි, උත්සාහ නොකරම රහත් වුණොත් අසංකාර පරිනිබ්බායි. ඒක තමයි කියවිලා තියෙන්නේ. ඊළඟට කෙනෙක්ට හිතෙන්න පුළුවන් එන සයින් කරණීය මෙත්ත සූත්‍රයේ තියෙන්නේ භූතාවා සම්භවේසීවා. භූතාවා සම්භවේසීවා. මොකක්ද ඒ? භූතා කියලා කිව්ව ඉපදිච්ච අයට. අම්මගේ බඩේ ඉන්න අයට නෙමෙයි. ඉපදිලා අම්මගේ බඩෙන් එළියට ආවට පස්සේ ආ භූතා කියන ගොඩට වැටෙනවා. අණ්ඩජ නැත්තම් බිත්තරයක ඉන්න කෙනෙක් බිත්තරේ ඇතුලේ ඉන්නකොට භූතා නෙමෙයි. එයා එළියට කඩාගෙන කට්ට කඩාගෙන ආවට පස්සේ භූතා වෙනවා. ඕපපාතිකයට උප්පත්තිය ලැබෙනවා සකලාංග පරිපූර්ණව එකපාරටම දඩස් ගාලා ආයතන ඔක්කොමත් එක්ක. භූතාවා. ඔය සංසේදජ කියන සත්ත්ව කොට්ටාස ලෝක එළිය දකින්නකොට භූතාවා. පහළ වුණාට පස්සේ භූතාවා. පහළ නොවේ ඉපදීමට නියමිතව සිටින සත්වයෝ සම්භවේසී කියලා කියනවා. පැහැදිලිද? බිත්තරේ ඇතුලේ ඉන්නකොට සම්භවේසී භූතා නෙමෙයි. අම්මගේ බඩේ ඉන්නකොට සම්භවේසී භූතා නෙමෙයි. භූතාවා සම්භවේසීවා කිව්ව එතනට. එනිසා ගන්ධබ්බ කියලා 아무තු අවස්ථාවක් නැහැ. ගන්තබ්බෝති ගන්ධබ්බෝ කියලා කියනවනේ. ඒ කියන්නේ ඉපදීමට නියමිතයි. ඒ නිසා ගන්ධබ්බෙක් කියලා කියනවා. ඒකට අපිත් ඒ කොට්ටාසයට අයිති එක්තරා ආකාරයකට බැලුවාම එක්තරා ආකාරයක. හැබැයි මේ කියන්නේ චුතියටපත් වෙලා චුතියෙන් ප්‍රතිසන්දියට එන මිනිස්සයා ගැන. එහෙම නැතු උඩ පාවි ඉන්න කෙනෙක් ගැන නෙමෙයි. මේක හොඳට මතක තියාගන්න. පින්වත්නි, එනිසා කර්මය කියන එක ඒ කර්මානුරූපී උපත්ති සකස් කරලා දෙනවා මිසක් අපිට ඕනෝනි උපත්ති ගන්න බෑ. එහෙනම් අපි කවදාවත්
වෙනත් අම්ම කෙනෙක් බඩකට බෑගන්නේ නෑනේ. එහෙම බෑගන්නේ නෑ. අපි හොඳ අම්ම කෙනෙක් බලලා අපිට සිලෙක්ට් කරලා චූස් කරලා බෑගන්න ඕන ඩොග් ගාලා හොඳ තැනකට. අයියෝ මම මේ වගේ අම්ම කෙනෙක් ගා ඉපදිලා ඉන්නේ මගේ කරුමෙට. එහෙම කියන්නේ ඇයි දැන්? මේ වගේ ගෙදරක පුදුනේ මගේ කරුමෙට. එහෙම කියන්නේ ඇයි දැන්? එහෙම කියන්න බෑ. ඉපදුනේ කරුමෙට තමයි. ඒක හරි. අරම කියනවනම් එහෙම කියන්න බෑ. කර්මය නිසා ඉපදෙලා. ඒ නිසා අපි දැනගන්න ඕනේ මේ එදිනෙදා කුසල කර්ම කරද්දී ඒවට විපාක වශයෙන් පහළ වෙන ඉෂ්ට අනිෂ්ට විපාක අපිට විඳින්න සිද්ධ වෙන බව මතක තියාගන්න ඕනේ. එහෙනම් මේකේ කුසලයේ පැත්තට බය වෙන්න දෙයක් එක්තරා ආකාරයකට නැහැනේ. කුසලයේ පැත්තට මේකේ බය වෙන්න දෙයක් එක්තරා ආකාරයකට නැහැ. අකුසලයේ පැත්තට තියෙනවනේ. ඒ මොකද අකුසල විපාක නිවන ආවරණය කරනවා. අපේ නිවන වහනවා. ඒ නිවන් ආවරණය කරන ධර්මතා මේ ජීවිතෙත් අපි ගාව පහළ වෙනවා එක එක ස්වරූපේ. ඒවට බුදුරජාණන් වහන්සේ කියනවා පංච නීවරණ කියලා. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා. මේවා කෙනෙක්ගේ సంతානෙ පහළ වෙනකොට එයා මේ ජීවිතේ ඇත්තට මූණ දෙන එක නවත්තගෙන එයාට ඇත්ත පේන්නේ නැහැ. මොලේ මුවහත් නැහැ. මොට්ට වෙනවා. හිත මොලේ කියලා කියන්නේ. මනස the mind මනස මොකද වෙන්නේ? මොට්ට වෙනවා. මනස මොට්ට වුණාම කියන දේ ඔලුවට යන්නේ නැහැ. අපි කියන්නේ කියන දේ තේරෙන්නේ නැති මොට්ටයි කියනවනේ. මනස මොට්ටයි. මොට්ටයි කියලා කියන්නේ නරක වචනයක් නෙමෙයි, මුවහත් නැහැ කියන එක. මුවහත් නැහැ. ඒ මනස මුවහත් නැති කරන ධර්මතා අතර ප්‍රධාන වශයෙන් පෙන්නපු මේ කරුණු පහ කෙනෙක් දුරු කරගත්තොත් එයාගේ මනස මුවහත් වෙනවා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ සමත භාවනා දුන්නේ. ඒ සමත භාවනාවකින් හිත කුසල කර්මයක යටපත් කරලා මෙන්න මේ මනස මොට්ට කරන කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන පංච නීවරණයෝ යටපත් කරලා දාන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළ එකයි. මේක පළවෙනි එක තමයි කාමච්ඡන්දය. කාමච්ඡන්දය කියලා කියන්නේ ලෝකයේ තියෙන විවිධ කාමයන් විදීමේ ආසාව, නිමක් නැති ආසාව. කාම පරිදාහයටපත් වෙලා, කාම දැවිල්ලටපත් වෙලා, ඒ කාමයන්ගෙන් පීඩාවටපත් වෙන මනුස්සයට පින්වතුනි තියෙන කාම 10ක්. එයා කාමෙන් නිසා දැවෙනවා. කාම පරිදාහයක්. කාම පීඩාවක්. මේ කාම කියන්නේ? කාම කියන්නේ කැමැත්තට. මොනවට හරි මාන ගහකට හරි කෙනෙක් කැමති නම් කාමයේ තමයි. මේ කාමිකවම කාන්තාවක් විතරක් නෙමෙයි අයිති වෙන්නේ. තමන් මේ ලෝකෙ කැමති ඔක්කොම කැටගරයිස් කරගෙන ඇවිල්ලා අපි දැම්මොත් එක පැත්තකට කාමයන් ගොඩට තමයි ඔක්කොම අයිති. කෙනෙක් තමන්ගේ ඔළුව තමන්ම අත ගා ගන්න කැමති නම් වැඩියෙන් ඒකත් සමහරකට කාමයන් ගොඩට අර තේින සැප වේදනාවට මුලා වීමක් වෙන්න පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපිට සමහර ශික්ෂාපද දාලා තියෙනවානේ. සමහර ශික්ෂාපද දාලා තියෙනවා. ඇඟ අතුල්ලන ආදී ගැන විදිහත් කියලා. කාමයන් නැති නොවෙන්න. තමන් පාවිච්චි කරන සෙනසුනට කැමැත්ත ඇති වෙන්න පුළුවන්. ප්‍රත්‍යක්ෂාවෙන් පරිහරණය කරන්න කොමයා පච්චවෙක්ක පටිසංකායෝනිසෝ කියලා. සේනාසනං පටිසේවාමි යාව දේව සීතස්ස පටිඝාතය උන්නස්ස පටිඝාතය. සීතලෙන් ආරක්ෂා වෙන්න, උෂ්ණයෙන් ආරක්ෂා වෙන්න, දන්සමකසවාතා තපසරින් සප සම්පස්සානං පටිඝාතය. මැසි මදුරු ගෝනුස පත්ත ආදීන්ගේ දෂ්ටණයෙන් ගැලවෙන්න මම මේ සෙනසුන භාවිතා කරන ඍතු විපර්යාසයන්ගෙන් වෙන හානියෙන් වළකින්න මම මේ සෙනසුන භාවිතා කරනවා. කෑම කනකොට පිණ්ඩපාතේ වළඳනකොට ප්‍රත්‍යවේක්ෂා කරන්නකෝ තියෙන කෑමකට ආසහිතයි කියලා. පටිසංකා යෝනිසෝ පිණ්ඩපාතං පටිසේවාමි නුවණින් මනසිකාරය කරමින් මම මේ ආහාරය ගන්නවා.
නේව දවායන මදායන මණ්ඩනායන විභූෂනාය යාව දේව විමස්ස කායස්ස ටිතිය. ඇඟ වඩන්න නෙමෙයි, මල්ලොපොර සූරීන් වගේ ඒවට ගහගන්න ඇඟ හදාගන්න නෙමෙයි, විනෝදයට කනවා නෙමෙයි කිව්වනේ. ඇඟ සරසන්න නෙමෙයි, මණ්ඩනාය න විභූෂනාය. කන්නේ ඉමස්ස කායස්ස ටිතිය. මේ කයේ පැවැත්මට. හිටියා නෙමෙයි ටිතිය. පැවැත්මට. බ්‍රහ්මචර්යා අනුග්‍රහය. මම මේ පුරණ බ්‍රහ්මචර්යාවට අනුග්‍රහයක් වෙන්න නම් යාත්‍රාච මේ භවිස්සති අනවජ්‍ය පාසු විහාරජාති. මට අනවජ්‍යතාච කියන්නේ මේ මගේ මේ බ්‍රහ්මචර්යාවට නිවන් පිණිස මේ කය කියන එක යාත්‍රා කරන්න එපේ. මේ කය යාත්‍රා කරන්න ඕනේ. ඒ කය යාත්‍රා කරන්න මට මේ පිණ්ඩපාතේ හේතු වෙයි. දැන් කෑවෙ නැතුනොත් කලාන්ත ගතියක් එනවනේ. හේතු වෙයි. යාත්‍රාච මේ භවිස්සති අනවජ්‍යතාච පහසු විහාරෝ ചാති කිව්ව. ඒකට තමයි කන්නේ. සිවුර පරවද්දි කල්පනා කරන්නකෝ මේ සිවුර දැන් තියෙනවනේ සිවුරු අටිනේව ගොඩක් නේ. ලක්ෂ ගණන් වලටත් සිවුරු තියෙනවා. මේ කියන්නේ සිවුරු හොඳ නෑ පූජා කරන්න එපා කියලා නෙමෙයි. පොරවන එක එක්කෙනාගේ ලැබීම නමුත් පොරවන කෙනා පොරවන ස්වාමීන් වහන්සේ මේක ප්‍රත්‍යක්ෂා කරනවා. පටිසංකා යෝනිසෝ චීවරං පටිසේවාමි. මා මේ චීවරය පරිහරණය කරන්නේ. සීතස්ස පටිඝාතාය සීතලෙන් වලකින්නයි, උන්නස්ස පටිඝාතාය අධික උෂ්ණින් වලකින්නයි. ඩන්ස් මකස වාතා තපසිරින් සප සම්පස්සානම් පටිඝාතාය. මේක තියෙන නිසා මැසි මදුරුවන්ගෙන් ආදීන්ගෙන් කරදරයක් නෑ වැඩිය. ඊළඟ එක හිරිකෝපීන පටිච්චාදනත්තං ලැජ්ජති තැන් වහගන්න. මේක අපිට අරන් ඉන්න බෑනේ නේ. ලැජ්ජති තැන් වහගන්න තමයි මේ සිවුර පරිහරණය කරන්නේ. එහෙම තමයි බුදුරජාණන් වහන්සේ දැක්ුවේ. හරි. හිරිකෝපීන පටිච්චාදනත්තං. ගිලන් පස එකක් වැළඳුවත් බෙහෙත් පිණිස. සමහරුන්ට බෙහෙත් කියලා කොත්තමල්ලි බොනකොට කොත්තමල්ලියකටත් ඇලෙන්න පුළුවන් කාමය. එහෙම ඉන්නවා මිනිස්සු ඒවට ඇලිලා. මිනිස්සු බෙහෙත් වලටත් ඇලෙනවා. ඒ නිසා කිව්වා පටිසංකායෝනිසෝ බේසජ්ජ මේ පරික්කාරම් පටිසේවා. මම මේ බේසජ්ජ පරිස්කාරය පාවිච්චි කරන්නේ බෙහෙතත් ප්‍රත්‍යවේක්ෂා කරන්න කිව්වා. හවසට බොන ප්ලේන් ටියට නෙමෙයි මේ ගිලන්පස කියලා කියන්නේ. ඒකට මේ නම දාගත් එක. ගිලන් වුණාම ගන්න බෙහෙත් එකට ගිලන්පස කිව්වා. ඒක ගිලාන ප්‍රත්‍ය වශයෙන් ගන්න ඕනි දෙයක් ඒකට අයිති. ඒවත් අයිති තේත්. 12න් පස්සේ බොන ඕන දෙයක් ගිලන්පස නෙමෙයි, ගිලන් වෙච්ච කෙනා බොන ඒවා ගිලන්පස. මේ ගිලන්පස බලදන්නේ පරණ වේදනාව නැති වෙලා අලුත් වේදනාවක් ඇති නොවෙන්න ආකාරයට නේ. ලෙඩ රෝගය හොඳ කරගන්න. දැන් ගිලන්පස කියලා වළඳන වැළඳිල්ලට ගිලන් වෙනව නෙමෙයි, ගිලන් හොඳ වෙනව නෙමෙයි, ගිලන් වෙනවා. එහෙම වෙනවා. ඒ දැන් ඔය පැණිවීම જાති තියෙනවනේ. දැන් ඔවට එහෙම ගිලන්පස කියන්න පුළුවන්. බෑ වට කෙලින්ම කියන්නේ බීම කියලානේ. ඒ කියන්නේ ඒ ගිලන් බවින් ගැලවෙන්න බොන්න ඕනේ ඒවා බිව්වාම ගිලන් වෙනව නම් ඒවා ගිලන්පස වෙන්නේ නැහැ. ඔය කීප දෙනෙක්ටම කියලා තියෙනවා. ඔහොම ගිලන්පස වන්දලා අපිට ගිලන් වෙන්න තමයි වෙන්නේ. අයි සීනි වැඩි වෙනවා, අරව වැඩි වෙනවා, මේවා වැඩි වෙනවා. වෙන්නේ නැද්ද? වෙනවා. ප්‍රත්‍යවේක්ෂා කරන්න ඕනේ. නුවණින් ප්‍රත්‍යවේක්ෂා කරමින් පටිසංකායෝනිසෝ කියලා කිව්වේ ඒකයි. නුවණින් ප්‍රත්‍යවේක්ෂා කරමින් වළඳනවා. හවසට ඉවර වෙලා ඔක්කොම ඉවර වෙලා රැයට ප්‍රත්‍යවේක්ෂා කරනවා, පස්විකනවා කියලා කියන්නේ පස්විකනවා කියන්නේ පස් කරනවා නෙමෙයි. පස්විකුම් ප්‍රත්‍යවේක්ෂා කරනවා. මම අද දවසේ පච්ච වෙක්කිත්වා මයා අපච්ච වෙක්කිත්වා කියන එක තමයි මේ එක අයන්නක් ලොප් කළා. මයා පච්ච වෙක්කිත්වා අජ්ජයන් චීවරං පටිසේවාමි. මම අද යම් සිවුරක් පරිහරණය කරාද මයා පච්ච වෙක්කිත්වා පිණ්ඩපාතං පටිසේවාමි. මම අද ප්‍රත්‍යවේක්ෂා නොකර යම් පිණ්ඩපාතයක් ගත්තද මයා පච්ච වෙක්කිත්වා සේනාසනං පටිසේවාමි. මම අද සෙනසුන ප්‍රත්‍යවේක්ෂා කරන්නේ නැතුව යමක් පාවිච්චි කරාද තං යාව දේව සීතස්ස පටිඝාතාය. ඒ කරේ
සියාව දේව සියලු කල්හිම සීතලෙන් ගැලවෙන්න විතරයි. වෙනත් අපිට මේ සේනාසනවල ඇලිලා දෙඩිලා ඉන්න දෙයක් නැහැ. කාමච්ඡන්දය දුරු වෙන ආකාරයෙන් දේවල් පරිහරණය කරන්න. නැත්තම් මේ කාමච්ඡන්දය කියන එක මිනිස්සයා එක්කන් යන්නේ පිංගුතුනි පොඩි පහේ ගමනක් නෙමෙයි මිනිස්සුන්ට තමන් කවුද කියලා අමතකයි. දුවව පේන්නේ නැති ගාන්ට දැවිලා දරුවන්ව පේන්නේ නැති ගාන්ට ඇවිල්ලා ලැජ්ජාවක් කියලා දෙයක් නේ. සමහරක් විට අපි දකිනවා දැන් ওই මුහුණ පොතරුණත් ගිහිල්ලා බලන්න. කොච්චර අනවශ්‍ය දේවල් යන පින්තූර තියෙනවද කොච්චර අපිටම ලැජ්ජයි සමහරක් වෙලාවට. කොයි දිහරි ෆෝන් එකක් ගන්න බෑ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් ආවොත් දැන් ඉතින් අන්තර්ජාලයෙන් වැඩ වෙන්නේ. අන්තර්ජාලයේ අර ඇඩ් එකක් ආවොත් ඒ ඇඩ් එක වහගන්න වෙනවා සමහරක් වෙලාවට. ඇයි ඒ? මිනිස්සුන්ට කාමයන් පෙන්න තමයි හැමදේම කරන්නේ. මිනිස්සුන්ට කාමයන් පෙන්නනවා. කිසිම තැනක ඇඩ් එකකට විකිපීඩියා එකේ තියෙන වැදගත් කරුණක් එන්නේ නැහැ. DNA එකක් කියන්නේ මොකක්ද කියලා. හැම පිටුවකටම ගිහිල්ලා මොනවට හරි අන්තර්ජාලයට ගිහිල්ලා බැලුවත් වහගන්න කොටසක් තියෙනවා. එම වෙනවනේ. ඒක ඇත්තනේ. හේතුව මොකද? මිනිස්සු කාමච්ඡන්දෙන් මුලා වෙනකොට අදාළ ඉල්ලුමට තමයි ලෝකේ සැපයුම. ඉල්ලුමට තමයි සැපයුම. ඕගොල්ලෝ බලන්නේ නැත්තම් ඒවා දාන්නේ නැහැ. නැවත ඒ කියන්නේ මම කියන්නේ මොනවාරි දැන් අපි හිතමුකෝ ඕගොල්ලෝ බලන්න මේ ලෝකේ හදලා තියෙන හැටි ඕගොල්ලෝ හොඳට බලන්න මම මේ කියන බොරුවක්ද කියලා. ඕගලන්ගේ ෆෝන් මොඩල් එක රෙකොග්නයිස් හඳුනා ගන්නවා අදාළ කම්පැනි. බලන්න ඊට පස්සේ ඕගලන්ගේ ෆෝන් එකට එන අලුත් පවුච් එක ඇඩ් එකක් විදියට පෙන්නනවා. ඕගලන්ගේ ෆෝන් එකට එන අලුත් ටෙම්පර්ඩ් එක ඇඩ් එකක් විදියට පෙන්නනවා. ඒකට ඇවිල්ලා තියෙන අලුත් ටූල් එක ඇඩ් එකක් විදියට පෙන්නනවා. ඕගොල්ලෝ පාවිච්චි කරන වාහනේ මොකක්ද කියන ඩීටේල් එක ගිහලා ඒ වාහනේට කැලි ටික ඇඩ් එකක් විදියට පෙන්නනවා. ඕගලන්ගේ කාමය කියන එකට තමයි පහර ගහන්නේ. මිනිස්සු. ලෝකේ වර්ණ සංකලනයත් එහෙමයි. කළු බෝඩ් එකේ සුදුවට ලිව්වහම පේනවා. සුදු බෝඩ් එකේ කළුවට ලිව්වහමත් පේනවා. නිල් බෝඩ් එකේ සුදුවට ලිව්වහම පේනවා. කළු බෑග්ග්‍රවුන්ඩ් එකේ කහ පාටින් ලිව්වහම පේනවා. මේ වර්ණ සංකලනයේ මිනිස්සුගේ හිත ඇද ගන්නවා. ඒ නිසා තමයි අද බොහෝ ප්‍රසිද්ධ ආයතන පව බලන්න. නිල් පාට බෑග්ග්‍රවුන්ඩ් එකේ සුදු පාටින් ලෝගෝස් හදලා නැද්ද කියලා. හේතුව මිනිස්සුගේ හිත ඇද ගන්න ක්‍රමවේදය තමයි ඒක. හරි. ඒතර මිනිස්සු හැමතිස්සම මේ කාමච්ඡන්දය ඔස්සේ පැටලි යනවා. මිනිස්සුන්ට මේක ඇතිවීමක් නෑ. කාමයන් කියන ඒවා වැසි වැස්සත් ඇති වෙන්නේ. කාමය ඇති වෙන්නේ. කාමය විඳින්න උත්සාහ කරද්දී හිතේ කුතුහලයක් තියෙනවා. විඳිනකොට ඒ කුතුහලෙ නැති වෙනවා. එපා වෙනවා. හැබැයි අර කාමාශාව කියන එක සංසිඳුණට පස්සේ ඒක ටික වෙලාවකට ඇති වෙනවා. හැබැයි ආපහු යටින් යක්ෂයෙක් නැගිලිනවා වගේ ඒ කාමාශාව ආයි එනවා. ඒක එකම බලපු ෆිල්ම් එක ආයි බලන්නේ. එකම ආපු සින්දු ආයි හෙටත් අහන්නේ ඒකයි. මොකද නැගිලා එනවා. එකම දේවල් වීඩියෝ කර රෙකෝඩ් කර තියාගෙන නැවත අහන්නේ බලන්න යන්නේ ඒකයි. කාමාශාවන් කියන එක නැවත යක්ෂයෙක් වගේ නැගිලෙනකොට දෙන්න කැම තියෙන්න ඕනේ. ඒකට පුරුදු කරගත්ත හිත අදාළ දේවල් නොලැබුණොත් උන්මත්තක භාවයට පත් වෙන්න පුළුවන්. කාමාශාවට හුරු වෙච්ච හිත එමයයි. ආදරය කරන්න කියලා පිස්සු හැදුණා කියලා කියන්නේ ඒකයි. ආශාව කාමයනේ, ලෝභයනේ. නැත්නම් පිස්සු හැදෙන්න විදියක් නෑ. යථාර්ථය දැනගෙන පරිහරණය නොකළොත් මටම ලැබෙයි කියලා හිතාගෙන ඉන්න කෙනාගේ හදිසියවත් වෙනසක් ඇති වුණොත් අර Tamanට තිබ්බ කාමාශාව ඒක නායි ලැබෙන්නේ නැහැ කියලා හිතනකොට ආදරේ අර කතා මේ කතා ඔක්කොම නාමෙන් පේන්න තියෙන Tamanගේ හිතේ තියෙන කාමාශාව ඒක ආපහු ලැබෙන්නේ නැහැ කියලා හිතනකොට Tamanගේ මනස එක්තරා ආකාරයකට වෙනස් වීම සිද්ධ වෙන්න පුළුවන්. එහෙම මිනිස්සු සියදී විනාශ ගන්නවා. අවසානට ගිහලා තමන්ගේ ආශාවන් දරා ගන්න බැරුව ඒකයි කිව්වේ කාමයේ 1000ක්. කාමයේ වෙහෙසක්. කාමයේ පීඩාවක්. කාම පරිදාහයක්. කාමයේ කලන්තයක් කාමයේ. ඒ කාමයන්ගෙන් තොරවීමම නෙක්ඛම්ම කියලා කියනවා. කාමයන් අතහැරීම. නෙක්ඛම්ම. නෙක්ඛම්මය කියන්නේ සැපයක්. කාම දෙවිල්ල නැති තැනක්. කාම තෘෂ්ණාව නැති තැනක්. කාම පරිදාහය නැති තැනක්.
කාමයන්ගේ ගිනි ගැනීම නැති තැනක්, කාම කලන්තය නැති තැනක්. නෙක්ඛම්මය කියන එක පිංගුතුනි නිදහස් තැනක්. එනිසා ඔයගොල්ලෝ බර වෙනව නම් බර වෙන්න කාමයට නෙමෙයි නෙක්ඛම්මයට. නෙක්ඛම්ම සංකල්පනාවන් පුරුදු කරන්න. අස්සකෝ ලෝකෝ සබ්බං පහය ගමනීයං. අපිට මේ දේවල් දාලා යන්න වෙනවා. නෙක්ඛම්ම සංකල්පනාව පුරුදු කරන්න. පුරුදු කරන්න ලෝකේ අනබිරත සංඥාව කිසිම දෙයක ඇලෙන්නේ නැහැ. අට්ඨියති හරායති jigucchati. අට්ඨෝ පීලතෝ හෝති. මේ කාමයන්ට බය වෙන්න. කාමයන් පිළිකුල් කරන්න. කාමයන්ගෙන් ලැජ්ජාවටපත් වෙන්න. කාමයේ අපිව පැලෙනවා පිංගුතුනි. අට්ඨ කංකාලූපමා කාම. කාමයේ වැට කෑල්ලක් වගේ. මංසපේසූපමා කාම. කාමයේ මස් කෑල්ලක් වගේ. ඇට කෑල්ලක් වගේ කියලා කිව්ව හරයක් නැහැ. බල්ලෙක් ඇට කට්ටක් හැපුවට හරයක් නැහැ. එයාගේ බඩ පිරෙන්නේ නැහැ. එයාගේ ඇට කට්ටට තුවාල වෙලා තමන්ගේම කටේ ලේනවා මිසක් බල්ලගේ බඩ පිරෙන්නේ නැහැ. කාමයේ ඇට කට්ටක් වගේ. කාමයේ අල්ලගෙන හොරතල් වෙන්න ගියාට කාමයන්ගෙන් ඇතිවීමක් නැහැ. ඒ කාමයන් සඳහා ලං කරගත්තු දේවල් අපේ ඇඟේ වැදිලා ඒ වගේ අපේ කට තුවාල වෙලා අපේම ලේවල රහ තමයි මේ අපිට දැනෙන්නේ. බල්ලෙක් කට්ටක් කනවා වගේ. අට්ඨ කංකාලූපමා කාම. ඇට කෑලි වගේ. කිසි හරයක් නැහැ. මංස පේසූපමා කාම. කාක්කෙක් මස් කෑල්ලක් අරගෙන නැග්ගොත් අහසට තවත් කාක්කෝ 100,000 ගාණක් පස්සෙන් එනවා. ඒ මස් කෑල්ල අතේ තියෙනකන් අර කාක්කට හැමෝම කොටනවා. පිංගුතුනි යමෙක්ගේ අතේ කාමයක් ලස්සනම කෙල්ලව ලැබුණොත් ඒක කොල්ලෙක්ට එයාට කොච්චර පරිස්සම් කරන්න වෙනවද? යණ යන එක්කෙනා බලනවා, යණ යන එක්කෙනා හැරෙනවා. කොච්චර බයෙන්ද ජීවත් වෙන්නේ? මේ කෙල්ල වෙනස් වෙයිද? මේ කෙල්ලගේ හිත වෙනස් වෙයිද? ඊට වඩා සනීප නැද්ද? ඒ පරිදාහය නැති, ඒ කලන්තේ නැති ජීවිතයක් ලැබෙනවා. හදිසියෙවත් වෙනස් වුණොත් ওই පණ වගේ ආදරය කරන්න ගිහිල්ලා වෙනස් වුණොත් කවුද? මොකද ඊට පස්සේ වෙන්නේ? ඒ නිසා මේවා මස් කෑලි වගේ අතේ තියන් ඉන්නකම් අමාරුයි. අතෑරලා දාන්න. බඩගින්න ඊට වඩා සැපයි. ප්‍රශ්න එනකොට ප්‍රශ්න වලට මුහුණ දෙනවට වඩා පැත්තකට වෙලා අයින් වෙන එකට මාර සනීපයි පිංගුතුනි. සමහර ප්‍රශ්න තියෙනවා ජීවිතේ මුහුණ දිය යුතු නැති. අඩියක් පස්සට ගිහිල්ලා අයින් වෙන්න ඕනි. සමහර ප්‍රශ්න තියෙනවා මුහුණ දිලිවර කරගන්න වෙන. මේ තේරුම් ගත්තොත් ජීවිතේ ජීවත් වෙන්න පුළුවන්. තවත් කියනවා පිංගුතුනි මේ කාමය කියලා කියන්නේ දැල්විච්ච තනහුලක් වගේ. ඇවිලිච්ච තනහුලක් වගේ. පිංගුතුනි ඇවිලිච්ච තනහුල කවදා හරි දවසක පිච්චිලා අයින් වෙලා ඉවර වෙලා යනවා. ඇවිලිච්ච තනහුල කියන එක අල්ලන් හිටියොත් අන්තිම වෙනකම්ම අපේ අතත් ඒකට පිච්චෙනවා. ඒ නිසා දැවිලි අලු වෙලා යන්න කලින් අපේ අතත් පිච්චෙන්න කලින් අපි මේ අල්ලන් ඉන්න තනහුල වල ටික අතාරින්න ඕනේ. අපේ බෙරේඳ දරුවෝ මේගොල්ලෝ අපිත් එක්ක ඉන්නවා තමයි ජීවිතේ. ස්වාමියා හැබැයි ඒව දවසක අලු වෙලා යනවා. ඒව දවසක නැති වෙලා යනවා. ඒ වෙනකම් අල්ලන් ඉන්න හදන්න එපා. නැති වෙලා අලු වෙලා යන දවසට තමන්ගේ අතත් තුවාල වෙනවා. අල්ලන් හිටියොත් පැත්තකින් තියලා තියන්න. දැන් අතාරින්න කාලේ හරි. අවුරුදු 40ක් 50ක් 60ක් එකට ජීවත් වුණා කියලා කියන්නේ දැන් අතාරින්න. මරණකම් හිතේ තියාගෙන දඟලන්න ඕනේ නෑ. සලකන් උපස්ථාන කරන්න. අතහැරලා තියන්න. මේ කියන්නේ විසික් කරන්න කියලා නෙමෙයි. අතහැරලා තියන්න. නැත්තම් අත තුවාල වෙන්න පටන් ගන්නවා. අංගාරකා සූපමා කාම. අඟුරු වලක් වගේ. අඟුරු වලක් වගේ. මේවට බැස්සාම රිදෙනවා. පේන්න නම් තියෙන්නේ අනේ හරිය ලස්සනයි කළු පාටින් දිලිසි. බෑලා බලන්න ඕනේ රස්නේ ගිනි අඟුරු යට තියෙනවා ගිනි පපුරු. හුලං එනකොට ඒවට වදිනවා. අහිංසකකම්, ඨාම්කම්, සංවරකම් ඔක්කොම පිංගුතුනි ටික කාලයක් විතරයි. ටික කාලෙකින් පස්සේ ඇතුළේ ඉන්න සතා මතුවෙන්න ගන්නවා. ඇතුළේ ඉන්න සතා මතුවෙනකොට ගිනි අඟුරු ඇස්සේ තියෙන ගිනි පපුරු වෙන්න ගන්නවා. ගිනි පපුරු වෙනකොට හරි අමාරුයි ජීවිතේ ජීවත් වෙන්න. හරි අමාරුයි ජීවිතේ ජීවත් වෙන්න. හරි. පිංගුතුනි මේ වගේ මම මේ කියාගෙන ආවේ ටිකක් දෙපැත්ත කැපෙන කඩුවක් වගේ මේ කාමය කියන ඒවා. කඩුවක් වගේ අල්ලගෙන ඉන්න බෑ. අල්ලන් ඉන්න බෑ. හරි අමාරුයි. හරියට පිංගුතුනි මම මේ කාමය කියන එක දැකපු උපමාවක් තමයි මිට නැති කඩුවක් වගේ. මිට නැහැ. අල්ලන් ඉන්නත් ඕනේ. අල්ලන් ඉන්නකොට අතත් කැපෙනවා. මිට නැති කඩුවක් එහෙමයි. ඒකෙන් සටන් කරන්න අමාරුයි. අල්ලන් ඉන්නත් ඕනේ. අල්ලන් ඉන්නකොට අපේ අතත් කැපෙනවා. අන්තිමට අපිත් තුවාල වෙලා වටපිට මිනිස්සුත් තුවාල වෙලා අපි ලැබපු ජීවිතයක් නැහැ. දිනපු ජීවිතයකුත් නැහැ. පරාජය වෙච්ච අය විදිහට අපි තුවාල වෙලා මැරලා යන්න තමයි තියෙන්නේ. මේ තමයි කාමච්ඡන්දය ආදීනව.
අනතුරු මං එන ව්‍යාපාදයට. ව්‍යාපාදේ කියන්නේ අපි ගමු ඔයගලන්ට තේරෙන භාෂාවෙන් තරහ කියන එක. තරහත් එහෙමයි. මිනිස්සු හැමතිස්සෙම හිතන්නේ මං හරි මට තේරෙනවා අනිත් අය වැරදි ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ කියලා. හැබැයි එහෙම නැහැ. මේ ලෝකේ තරහ ගැනෙන තරහ ගන්න ක්‍රම තියෙනවා. ඒවට කියන නවවිධ ආඝාත වස්තු කියලා. සමහරු තරහ ගන්නවා අතීතය ගැන කල්පනා කරලා අතීතයේ මූ මට මෙහෙම වරදක් කරලා තියෙනවා. අතීතයේ මෙයා මගේ ඥාතියෙක්ට වරදක් කරලා තියෙනවා. වර්තමානයේ මෙයා මට වරදක් කරමින් ඉන්නවා. වර්තමානයේ මෙයා මට මගේ ඥාතියෙක්ට වරදක් කරනවා. අනාගතයේ මෙයා මගේ හතුරෙක්ට උදව් කරයි කියලා ආඝාත වස්තු ඇති වෙනවා. අතීත වර්තමාන අනාගත වශයෙන් මට ඥාතීන්ට හතුරන්ට මට වරදක් කරයි කියලාත් හිතෙනවා. ඥාතීන්ට වරදක් කරයි කියලාත් හිතෙනවා අනාගතේ. මේවත් එක්ක මිනිස්සෙක්ට ඇති වෙන දේවල් තමයි ආඝාත වස්තු නැත්තම් තරහ යන දේවල් තරහ යන ස්ථානමේ. 10කුත් පෙන්නන එක් තරහකාරීට කකුල් ගස් වල වදිනකොට කකුල් ගස් ගල් මුල් වල වදිනකොට ඒවට ඇති වෙනවට කියනවා ඒවා කර්මපතයක් ගන්නට යන්නේ. ඒවා කර්ම ගන්නට යන්නේ. ප්‍රවෘත්ති විපාක විතරයි ප්‍රතිසන්දි විපාක දෙන්නේ නෑ. ඒකත් අනවශ්‍යත නැති වෙන තරහක්. හැබැයි නවයට දැන් මේ නවය කර්මපත වෙනවා. මේක කර්මපතයක් බවට පත් වෙන්නේ කෙසේ නමුත් මේ ක්‍රෝධය කියලා කියන්නේ කාමච්ඡන්දය කියන්නේ අර වගේ එකක්. ලෝභේන සත්තා යේගුයේන පෙත්තිවිසයන් උප්පජ්ජන්ති. කාමීන් නිසා සත්වයාට പ്രേත ලෝකයට බොහෝ විට යන්න වෙන්නේ. බොහෝ විට යේගුයේන. ද්වේෂය නිසා සත්වයෝ කෙලින්ම නිරේ ඡණ්ඩ දෝෂ සදිසා මේ දෝෂ සහිත වගේ වෙච්ච නිරේට යනවා. ඒක වඩා භයානකයි ද්වේෂය කියන එක. මේකෙදි අපි තේරුම් ගන්න ඕනි දේවල් ටිකක් තියෙනවා. එකක් තමයි කවදාවත් ක්‍රෝධය කියන එක ක්‍රෝධයකින් සංසිඳෙන්නේ නැහැ. නහි වේරේන වේරානි සම්මන්තිද කුදාචනං අවේරේනච සම්මන්තියේස ධම්මෝ සනත්තනෝ. කවදාවත් වෛරය කියන එක වෛරයෙන් සංසිඳෙන්නේ නැහැ. කුණු හොදන්න නම් කුණු වලින් බෑ. දලි හොදන්න දලි වලින් බෑනේ. දලි හොදන්න පිරිසුදු දියරයක් ලික්විඩ් එකක් පාවිච්චි කරන්න ඕනේ. ඒ වගේ තරහව කියන දලි කුණු හොදන්න පාවිච්චි කරන්න ඕනේ ලික්විඩ් එක තමයි මෛත්‍රිය. කරුණාව, උපේක්ෂාව ආඝාත පටිවිණී සූත්‍රයේ තියෙනවා. කරුණා කරන්න ඕනි. නැති බැරිකම් කල්පනා කරලා අංගහිකකම් කල්පනා කරලා අහිංසකකම් කල්පනා කරලා කරුණා කරන්න ඕනි. මෛත්‍රී කරන්න ඕනි. පත් වෙන්න ඉන්න දුක, පත් වෙලා තියෙන දුක දැකලා මෛත්‍රී කරන්න ඕනි. උපේක්ෂාව වඩන්න ඕනි, මුදිතාව වඩන්න ඕනි. මේ සතර බ්‍රහ්ම විහරණයෙන්වත් ඉන්නව නම් ඔන්න කෙනෙක්ට තරහ එන්නේ නැහැ පිටුතුනි. තමන්ගේ තරහ කියන එක මිනිස්සු පාලනය කරගන්න ඕනි. කොහොමද? එක්තරා වෙලාවක භික්ෂුන් වහන්සේලාට කුටිසෙනසුන් පූජා කළා. කුටිසෙනසුන් අනුදැන වදාරුවා භාග්‍යතුන් වහන්සේ. එක භික්ෂුවක් ගිහිල්ලා තමන්ට ඉන්න තැනක් හදාගන්න කියලා එක ගහකට කොටන්න කියලා පොර උස්ස ගන්නවා. උස්සනකොට දෙවි කෙනෙක් පෙනී සිටිනවා. මේ දේවතාවිය කියනවා ස්වාමීනි මේ මගේ විමානේ මේක කඩන්න එපා. වෙන තැනක් හොයාගන්න පුළුවන්ද? භික්ෂුව කියනවා මට වෙන තැනක් හොයාගන්න බෑ. මට මේ ගහම ඕනේ. කියලා පොර උස්සලා අත්ත කපන්නේ යද්දි දේවතාවිය මොකද කරේ? තමන්ගේ දරුවව තිබ්බ ඉත්ත උඩි. මාව දැකලා අනුකම්පා හිතුනේ දරුවව දැකලා හරි අනුකම්පා හිතෙන්නේ නේ. එහෙම නැද්ද? දැන් අපේ සමාජේ බස් එකකට නැගෙද්දි මේ ලොකු දරුවා වඩා ගන්නවා. හේතුව සීට් එකක් හම්බෙයි කියලා. නැද්ද? මේ හොඳට පයින් යන්න පුළුවන් ළමයි බස් එකේදී වඩා ගන්නවා. කෝච්චියේදී අපි දැකලා තියෙනවා ලොකු දරුවෝ වම්මලා වඩාගෙන ඉන්නවා මේ සීට් එකක් ලැබෙයි කියලා. බලන්න පොලිමක ඉද්දි දරුවා වඩාගෙන පොලිමේ ඉස්සරහට යන්නේ නැද්ද? සමහර අම්මලා බඩේ කොට්ටකට ගහගෙන ඉඳලා අවුවෙලා තිනෝ එක එක දේවල් වලට ගිහිල්ලා.
ඉතින් මිනිස්සු තමන්ගේ උවමනාකම් කරගන්න දරුවව පාවිච්චි කරනවා. ඔක තමයි දරුවා ලයිසන් එකක් වගේ. එයාව පෙන්න ඉන්ජෙක්ෂන් එක කලින් ගහ ගන්නවා. එයාව පෙන්න සීට් එකක් උකහා ගන්නවා. මොන හරි කරනවා ඉතින් නේ. මෙහෙමයි. සමාජය වෙනස් වෙන්න ඕනි. දරුවෙක් දෙක්ක අම්මා කෙනෙක් දැක්කොත් සීට් එකක් දෙන්න. අම්මා වෙනස් වෙන්න හොඳ නැහැ. දරුවව පෙන්නලා සීට් එකක් ගන්න. දෙකක්. අරක ගුණවන්තකම මේක කපටිකම කෛරාටිකකම. දේවතාවියත් එහෙම කරා. හැබැයි භික්ෂුවට උස්සගත්ත පොරව නවත්ත ගන්න බැරි වුණා. මේ දේව දරුවව චුත වුණා. දේවතාවියට කේන්ති ගියා. කේන්ති ගිහලා මොකද කරේ? මරාගෙන කණ්ඩ හිතුණා භික්ෂුව. දේවතාවිය ශණයක් ඇතුළත කල්පනා කරා මම මේ භික්ෂුව මැරුවොත් අනිත් දේවතාවියෝ මට කියයි විමානීය නිසා මේ පවිටු දේවතාවිය භික්ෂුවක්ව මැරුවා කියලා. මං මේ වගේ පොඩි දෙයකට භික්ෂුව මැරුවොත් මේකෙන් ලැජ්ජ බය නැති කරගෙන අනිත් දේවතාවියෝ දෙවියෝ භික්ෂුන් වහන්සේලා පොඩි වැරදි වලටත් අල්ලගන්න ගනි. පොඩි වැරදි වලට දඬුවම් දෙන්න ගනි. මං ඒකට පූර්වාදර්ශය වෙන්න ඕනේ. මේ භික්ෂුව අස්වාමික නෑ සස්වාමිකයි. ගුරුවරයෙක් ඉන්නවා, ශාස්ත්‍රූ කෙනෙක් ඉන්නවා, යටත් කෙනෙක් ඉන්නවා. මං ගිහලා අදාළ කෙනාට කියනවා. අපිත් එහෙම නෙනේ දරුවා වරදක් කරාම ඉන්නකෝ අම්මට කියන්න. ඇයි සස්වාමිකයි. ඉන්නකෝ තාත්තට කියන්නම්. ඒ වගේ ඉන්නකෝ අයිතිකාරයට කියන්නම් කියලා. බුදුරජාණන් වහන්සේ ගාවට ගියා. බුදුරජාණන් වහන්සේ විස්තරේ කිව්වට පස්සේ බුදුරජාණන් වහන්සේ සාදු දේවතාවිය. රතාචාර්ය කෙනෙක් තමන්ගේ රතේ නවත්ත ගන්න යම්සේද ඔබට ආපු තරහ පාලනය කර ගැනීම යහපතක්මයි සාදු ධර්මයේ දේශනා කරා මාර්ගඵල ලැබුවා. තමන්ට එන තරහ පාලනය කරගන්න ඕනි. මට තරහ එනවා කියන එක මට තරහ යනවනේ. යනවා කියන්නේ සමහරු හිතන් ඉන්නේ එන එක ලෙන ලෝකුකමක් කියලා. අඥාන දුෂ්ප්‍රඥ මන්ද පෝෂණකම. හිත හදාගෙන ලැබිලා තියෙන ශාසනේ තාම හිත හදලා නැහැ. කාමයෙන් පස්සේ දුවලා. ද්වේෂ පස්සේ දුවලා. අන්ධ බාලකමක්. බාලයෙක්. දුෂ්ප්‍රඥයෙක්. අසුරට සුදුසු නැති කෙනෙක්. වෙන් කරලා දාන්න ඕනි කෙනෙක්. බ්‍රහ්ම දණ්ඩනීය දෙන්න ඕනි කෙනෙක්. නිතර එවැනි කෙනෙක් සංඝයා තුල අරුබුද ඇති කරනවා නම් උක්කේපනීය කර්ම කරලා බැහැර කළ යුතු කෙනෙක්. සාමණේරයෙක් නම් ගිහි කරන්න ඕනි. දඬුවම් දෙන්න ඕනි. ලැජ්ජ වෙන්න. මම මගේ හිත හදාගෙන මට කේන්ති නයි යනවා මොනවද කියන්නේ? මිනිස්සු එහෙම කියන්නේ. හරි ලොක්කමක් වගේ. පව්. තමන්ට තමන්ගේ හිත පාලනේ නැහැ. හිතේ වසඟයට නටන රූකඩ. චිත්තේන නියති ලෝකෝ. හිත කියන පදේ නටනවා. පස්සේ හිතනවා අපරාධේ. ඊයේ කේන්ති ගිය වෙලාවේ ටීවී එක පොලේ ගහන්න නැතුව ඉන්න තිබ්බේ. කේන්ති ගිය වෙලාවේ අමතකයි. අපරාධී කේන්ති ගිය වෙලාවේ මේ පොල්ලෙන් ගහන්න නැතුව ඉන්න තිබ්බේ. අමතකයි. පස්සේ පසුතැවුනට වැඩක් නැහැ. තාත්තට අම්මට බැනලා තාත්තට අම්මට රවලා ඔරවලා තාත්තව අම්මව මරලා පංචානන්තරීය පාප කර්ම කරලා පස්සේ අපරාධි මම මෙහෙම කරේ කිව්වට වැඩක් නැහැ. එහෙම කිව්වට වැඩක් නැහැ. ඒ නිසා තමන්ගේ හිත හදා ගැනීම කරන්න ඕනි. හරි. නිතර කේන්ති ගැනීම දුර්වල කරුණක්. නිතර කේන්ති ගන්න කෙනාට අපි කියන කුකුල් කේන්තිකාරයෝ. මේ කුකුල් කේන්තිකාරයෝ උසාවියෙන් සමාවක් ලැබුණට කර්මයෙන් සමාවක් නැහැ. සෑම අකුසල කර්මයකටම විපාක සකස් වෙනවා. තමන්ගේ වර්ණයට බලපානවා. දැන් මෛත්‍රිය තියෙන කෙනාට බයි බලන්නකො මෛත්‍රී සිත තියෙන කෙනාට මනුස්සානං පියෝ හොති අමනුස්සානං පියෝ හොති. මනුස්සයොත් ප්‍රියයි අමනුස්සයොත් ප්‍රියයි. එහෙනම් මෛත්‍රිය නැතුව දේශය තියෙන කෙනාට අනිත් පැත්ත මනුස්සය අප්‍රියයි. අප්‍රිය ඕක දැක්කහම එපා වෙනවා. මූණේ හැටි ලේ මොකද ලේ කලඳක් නැහැ මූණේ. හැටි එහෙම මනුස්සයෝ කියනවා. ඔයගොල්ලන් ගෙදර තාත්තට කේන්ති යනවා නම් අම්මයි දුවයි පුතයි කතා වෙනවා. අම්මට කේන්ති යනවා නම් පුතයි දුවයි පුතයි මේක කතා වෙනවා. දරුවට කේන්ති යනවා නම් අම්මලා අක්කලා මේක කතා කරනවා. මහා වනේ මන් දන්නේ කවුම මොකට හැදුනේ කෙනෙක්ද කියලා. ලැජ්ජ කරනවා බෝ තැන් වල. ඥාති කතා වෙනවා අප්පෝ ඔක කුකුල් කේන්තිකාරේ.
ලැජ්ජ වෙන්න එපා කාටවත්. ලැජ්ජ නැද්ද? එක එක්කෙනාට ලැජ්ජ චරිතයක් වෙන්න එපා. තමන් හොඳ ඩීසන්ට් චරිතයක් වෙන්න. හොඳට තේරුම් ගන්න පුළුවන්. එක එක්කෙනාගේ යතින් කාඩ් වද්ද ගන්න එපා. මෙයා කේන්තිකාරයෙක් අරකයි මේකයි කියලා ඥාති hina වෙනවා. ඔයා ලෝකමක් කියලා හිතුණාට. අපිට හිතන මම ඉතින් වට ඉතින් කියන්න ඕනේ කියනවා දන්නවනේ. ඒ වුණාට ඥාති hina වෙනවා. යාළුවෝ hina වෙනවා. යාළුවන්ගේ කොන් වෙනවා. මනුස්සානම් අප්‍රියයි. මනුස්සයන්ට අප්‍රිය වෙනවා. දෙවියන්ට අප්‍රියයි. දෙවි කෙනෙක් පැත්ත පලාතක ඉන්නේ නැහැ, රකින්නේ නැහැ. ඔබ පින් ඕනිත් නැහැ දෙවියන්ට. කිසිම රැකවරණයක් නැහැ. අමනුෂ්‍යව රකින්නේ නැහැ. අමනුෂ්‍යයන්ටත් එපා වෙන අමනුෂ්‍ය එනවා. අමනුෂ්‍ය ඇවිල්ලා ඔබට කරදර කරනවා. මනුස්සානම් අමනුස්සානම් දේවතා රක්කන්නේ. මුඛ වන්නෝ විපස්සීදති. මෛත්‍රී කරන කෙනාගේ මුඛ වර්ණය පැහැපත් වෙනවා. එනම් ද්වේෂ කරන කෙනාගේ මූණේ අර ලේ කඳුලක් නැති කතාව ඇත්තනේ, ලේ කලඳක් නැති කතාව. ඒගොල්ලෝ විකෘති. කැතයි කියන්නේ මහා අමුතුම එකක් තියෙන්නේ. නිතර කේන්ති ගන්නවා නම් එයාගේ අඥාන ලක්ෂණ සමාජයට පේනවා. දුෂ්ප්‍රඥ ලක්ෂණ සමාජයට පේනවා. පෙනීම සිද්ධ වෙනවා. ඒ නිසා හැම කරන්න හොඳ නැහැ. කේන්ති ගන්න නැතුව ඉන්න ඕනේ. ගින්නකින් වැස්සකින් හානියක් වුණත් මුලින්ම වෙන්නේ ඔය කේන්ති ගන්න කෙනාට. කේන්ති ගන්න කෙනාට පිංගුතුනි ලෙවල් එකක් නැහැ. එයාට තමන්ට තමන්ව පාලනේ නැහැ. නිතර ලෙඩ දුක් හැදෙන්න පුළුවන්. ලෙඩ දුක් හැදෙන්න පුළුවන් නිතර. එංගේ හදවතේ අපේ heart rate එක කියලා මේ හෘද ස්පන්දන වේගයන් අඩු වැඩි වෙන්න පුළුවන්. ඇඟේ තියෙන ඔක්සිජන් අඩු වැඩි වෙන්න පුළුවන්. ඉම වෙන්න පුළුවන්. සීනි අඩු වැඩි වෙන්න පුළුවන්. ප්‍රෙෂර් අඩු වැඩි වෙන්න පුළුවන්. heart attacks හැදෙන්න පුළුවන්. නිසා කවදාවත් මේවට යන නිදහසේ ජීවත් වෙන්න. අනුන් කරන වැරදි වලට තමන් තරහ ගන්න එක තරම් තමන් තමන්ට කරන වැරදි දඬුවමක් වෙනත් ලෝකේ නෑ. අනුන් කරන වැරදි වලට ඇයි තමන් තමන් තරහ ගන්නෙ? අනුන් කරන වැරදි වලට තමන් තරහ ගන්න එපා. ඒක තමන් ඒක ගැන අපිට කියන්න පුළුවන් මෙහෙම. අපි කරන මෝඩම වැඩේ වෙන කෙනෙක්ගේ වරදකට අපි තරහ ගැනීම තරම් අපි අපිට කරගන්න අපරාධයක් මේ ලෝකෙ වෙනත් නැහැ. හොඳට තේරුම් ගන්න. කාලය මදි නිසා ඊතර ඒවට යන්න. තීන මිද්ද. තීනය කියන්නේ චෛතසිකයක්, මිද්දේ කියන්නේ චෛතසිකයක්. තීනෙන් කරන්නේ හිත හකුලෝන එක. චෛතසිකේ මිද්දෙන් කරන්නේ චෛතසික හකුලෝන එක. තීන මිද්ද කියන දෙකම එකතු වුණාම යම් අවස්ථාවකට ඒ හිතත් ඒකට හිතට එකතු වෙන චෛතසිකත් ඈලි මෑලි කරවනවා. මැලි කරවනවා. නිදිමත භාවයකට එන කම්මැලි නිකම් මරලා දාලා වගේ. තේරුම් අරගෙන නැගිටින්න ඕනි. සංඥා වෙනස් කරලා හිතන්න ඕනි. මෙහෙම වෙනවා නම් පොඩ්ඩක් අතයි කනයි කටයි බෙල්ලයි පිරිමදින්න ඕනි. වතුර ටිකක් හරි මොනවා හරි බීලා එන්න ඕනි. ඉරියව්ව වෙනස් කරන්න ඕනි. ආලෝක සංඥාව කල්පනා කරන්න ඕනි. විරියාරම්භක භික්ෂුන් වහන්සේලාගේ කතාවක් මනසිකාරය කරමින් වීරිය උපදවන්න ඕනි. තීන මිද්ද පුද්ගලයා ඇසුරු කිරීමෙන් වළකින්න ඕනි. මේවා කරගත්තොත් ජීවිතේ පිංගුතුනි ඔය තීන මිද්ද කියන ඒවා නැති කරගන්න පුළුවන්කම තියෙනවා. පැහැදිලිද මම කියන්නේ? කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද. උද්ධච්ච කුක්කුච්ච කියන්නේ නොසන්සුන්කම. තමන් නොසන්සුන් වෙන්න බෑ. හොඳට කලබලයක් ප්‍රශ්නයක් ආපු වෙලාවට නොසන්සුන් වෙන්නේ අඥානය. නොසන්සුන් වුණාම වෙන්නේ ප්‍රශ්නේ වැඩි වෙන එක. ඒ නිසා කල යුත්තේ නොසන්සුන් වීම නෙමෙයි සංසුන් වීම. අඩියක් පස්සට ගන්න ප්‍රශ්නේ විසඳන්න ඕනේ එහෙමයි. රෝගලන්ට මතකයිනේ භාග්‍යතුන් වහන්සේ ගාවට ඇවිල්ලා අර එක ගැහණියක්ව මරලා දෙවුරමේ වල දැම්මනේ. දෙවුරමේ වැඩ හිටපු තැන වල දැම්මනේ. ඊට භාග්‍යතුන් වහන්සේට බැරිද මේ මුළු ලෝකෙම ගල් කරලා ඇත්ත පෙන්නන්න? ඕන්නම් මිනිහ උඩට අරගෙන මරපු කෙනාගේ පාමුලට දාන්න තිබ්බා. නැත්තම් මරපු කෙනාව ගෙන්නන්න තිබ්බා. දෙවි කෙනෙක් හරි කවුරු හරි කෙනෙක්. හැබැයි සතියක් පස්සට උනානේ. සතියක් පස්සට උනා. අඩියක් පස්සට තිබ්බා සතියක්. දාන්නෙත් නැති වුණා. කර්මයක් පරිසම් දුන්නා එච්චරයි. නමුත් ඒ අඩියක් පස්සට යාම තුල සංසුන් වීම තුල ඒ ප්‍රශ්නේ විසඳුනේ පෙර නොතිබූ කීර්ති රාවයකුත් ඇති කරමින්
ඒ නිසා ජීවිතේ ප්‍රශ්නයක් වුණාම කරන්න ඕනේ කලබල වෙලා මල් පෝච්චි පොලේ ගහලා ගෙදරට බීලා කරලා යන එක නෙමෙයි. පැත්තකට ගිහලා කල්පනා කරන්න මේකෙන් මම ගොඩ එන්නේ කොහොමද? මේකේ තියෙන හානිදායක කොලයක් අරගෙන ලියන්න. මේකේ තියෙන ධනාත්මක ඒවා මොනවද ඍණාත්මක ඒවා මොනවද? මට තියෙන බාධා මොනවද? මට ජය ගන්න පුළුවන් බාධා මොනවද? ජය ගන්න බැරි බාධා මොනවද? ඒ බාධාව ජය ගන්න මා කොතනින් පටන් ගත යුතුද? සමහරක් වෙලාවට අන්න එහෙම අපිට කල්පනා කරන්න ඕනේ. ඒ මොහොතට මේක ඇනලයිස් කරගත්තට පස්සේ අපිට ප්‍රශ්නේ විසඳන්න පුළුවන්. මට මේ ප්‍රශ්නේ විසඳන්න තියෙන එකම දේ මේක. විසඳන්න බැරි එකම බාධක මේවා. හොඳට කල්පනා කරන්න. බාධක ටික අයින් කරගන්න. ප්‍රශ්නේ විසඳන්න පුළුවන්. මේ ලෝකේ විසඳන්න බැරි ප්‍රශ්න නැහැ. මේ ලෝක හැම ප්‍රශ්නයක්ම විසඳන්න පුළුවන්. මිනිහෙක් මරුවත් විසඳෙන විදි තියෙනවා. අම්මා තාත්තා මරුවත් විසඳගත් අජාසත් නේ. අවිච්චිට ගියේ නෑ. ලෝකමුනිරේකට නිගි විසඳුවා. ක්‍රම තියෙනවා. ක්‍රම කර්මෙන් කරන්න පුළුවන් දේවල් පුළුවන්. උද්දච්ච කුක්කුච්ච නොසන්සුන්කමට භජනය වෙන්න එපා. අවසානික විචිකිච්ඡා මේ කියන තථාගත ධර්මයි වේරේන වේරාණී සම්මන්තිද කුදාචන මේවා පිළිබඳව සැක ඇති කරගන්න එපා. බුද්ධ භාෂිතයේ බුදුරජාණන් වහන්සේගේ ධර්ම අවබෝධයේ සංඝ රත්නයේ දානවල ඵල අම්මට තාත්තට සලකන එකේ ඵල විපාක කර්ම ඵල මේවා පිළිබඳව දැනගන්න. මේවා විශ්වාස කරන්න. මේවා තමයි ජීවිතයක පදනම. මේවා නැති ජීවිතය ලණුවක් නැති කුලප් වෙච්ච හරකෙක් වගේ. කුසලයේ පේන්නේ අකුසලයේ පේන්නේ විචිකිච්ඡාව කියන එක තියෙන කෙනාට ඔහේ දුවනවා. හැබැයි ධර්මයේ කියන රාමුවෙන් ලණුවෙන් කවුරු හරි කෙනෙක් රැකිලා නම් කවුරු හරි කෙනෙක් සුවපත් වෙලා නම් එයාට මේ ලෝකේ රැකවරණයක් තියෙනවා. ඒ නිසා ඒ බවවල් සිහි තබා ගන්නට මතක් කරමින් ධර්ම දේශනාවට ලැබිච්ච කාලය අවසන් නිසා මේ ධර්ම දේශනාව સમાપ્ત කරනවා. ඔබ සියලු දිනාට තුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය වීම පිණිස මේ කුසල් හේතු වේවා, පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව ලක්වැසි ලෝවැසි බොහෝ දෙනෙකුට ශ්‍රවණය කිරීමට අවකාශය සලසා දෙමින් මේ YouTube නාලිකාව හරහා මේ දේශනාව විකාශය කිරීමට දායකත්වයෙන් කටයුතු කරන බව සිහිපත් කරලා තිබ්බ. ලක්ෂදී බිනෝජා පින්වන්ත දියණිය අවුරුදු 21ක් වෙන දවසේ 21 වෙනි උපන්දිනය වෙනුවෙනුත් මියගේ ඥාතිහිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කිරීමේ අරමුණුත් මේ පින්කම දෙමව්පියන්ගේ ඥාතිහිත මිතුරන්ගේ සහභාගීත්වයෙන් සිද්ධ කරන බව සිහිපත් කරලා තියෙනවා. මීට මාසකට වැඩි කාලයකට පෙර මිය පරලොව යන්නට යෙදුණු අංක 30B සුදුවැල්ල කළුවක්ගල ලිපිනේ පදිංචිව සිටි LDK බස්නායක මහත්මියට අවුරුදු 32කට පෙර මිය පරලොව යන්නට යෙදුණු ARM ගුණතිලක මහත්මයාට වසර ගණනාවකට පෙර මිය ගිය පීටර් බාලසූරිය මහත්මයාට අනිකුත් සියලුම මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමේ කැමැත්තෙන් පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී ජීවිතයකට මෙම කුසල කර්ම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන පින්කම්ට උදව් උපකාර කළ ආච්චි අම්මා වන කුසුමාසිරිම අවිතාන අම්මටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ දෙවියක් ප්‍රාර්ථනා කරමින් එහත සඳහන් පින්කමට උපකාර කළ සියලු දෙනාට පින නිර්වාණය සඳහා හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද දවසේ මේ පින්කම සිද්ධ කරන බව සිහිපත් කරලා තියෙනවා. පිංගතුන්ගේ ප්‍රාර්ථනා පරිදි පිංගතුන්ට තුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේම අවබෝධ වීමට මේ කුසල් හේතු වේවා, පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම නමින් මියගිය සියලුම ඥාතීන්ට මෙපින් අනුමෝදන් වේවා, සසර ජීවිතය සුවපත් වේවා, ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සුවසේම නිවන් අවබෝධ කරගෙන මේ සසරින් මිදෙන්නට වුන්ටත් ඔබ සියලු දෙනාටත් ගෞතම බුදුසසුනේ සීල සමාධි ප්‍රඥා ගුණ වඩා ගන්නට මේ කුසල් හේතු වේවා, පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සියලු දෙවියෝ මෙපින් අනුමෝදන් කරගනිත්වා, දෙව්ලොව සැනසෙත්වා, දෙවියන්ද පතන බෝධියකින් උතුම් නිවනින් නිවෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගෙන ධර්ම දේශනාව අවසන් කරමු. දෙවියන්ට පින් අනුමෝදන් කරමින්. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති. හැම දිනෙකටම සම්මා සම්බුදු සරණයි.